समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्घमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ සුපුරුදු පරිදි මාස දෙකක පමණ කාලයක් තිස්සේ සිදු කරගෙන එනු ලබන මහා මංගල සූත්‍රයේ අන්තර්ගත මංගල ධර්ම ඇතුළත් ධර්මානුශාසනා මාලාවේ තව එක් ධර්මානුශාසනාවකට එක් මංගල ධර්ම විස්තරයකට ඔබගේ අවධානය යොමු කරන්නට අද මේ උතුම් පින්කම සිද්ධ කරලා දෙන ලෙස හදිසියේ නමුත් අපට ආරාධනා කර සිටියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචිව සිටින අපේ පින්වත් දායක පවුලක පින්වතුන්. විශේෂයෙන්ම ඉරාෂා නෝනා මහත්මියත් ඔමාලි නෝනා මහත්මියත් මේ පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා මූලික ඇරියුම සිද්ධ කළා. ඉරාෂා නෝනා මහත්මිය වරින් වර අපිට දුරකථනයෙන් අමතලා ඉල්ලා සිටියා තමන්ගේ සොහොයුරියගේ යහළුවෙකු වෙනුවෙන් මේ පින් කටයුත්ත සිද්ධ කරලා දෙන්නට කියලා. එයත් අපේ ආරණික එතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට බොහොම කැපකරුව දායකයින් ලෙස කටයුතු කරන දීර්ඝ කාලයක් අප දන්න සදහැවතුන් නිසා හදිසියේ නමුත් සිද්ධ කරපු මේ ආරාධනාව අපි පිරිමහලා දෙන්නට කල්පනා කළේ. පසුගිය සතියේ නම් ජනවාරි මාසේ 8 වෙනිදා කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා නොම්බර 59 ග්‍රෑන්ඩ් පාස් වල පදිංචි වෙලා ඉඳපු රංජිත් පෙරේරා අමරසිංහ මහත්මයාණන් අභාවයට පත්වන්නට යෙදුණා. එතුමාගේ අභාවයෙන් සද්දිනක් විතර ගත වෙන්නේ අදට. ඉතින් ඒ වෙනුවෙන් එතුමියගේ ආදරණීය බිරිඳ රංජනී මහත්මියත් දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින වැඩිමහල් දියණිය ඉෂාරා මහත්මිය, බෑණනුවන් වන තුෂාර මහත්මයා, ලංකාවේ පදිංචිව සිටින බාල දියණිය ධනංජනී මහත්මිය සහ බෑණනුවන් වන සනිර සුරංග මහත්මයාත්, මුණුබුරු මිනිබිරියන් වන මනුකි, දිහිනි, ඒ වගේම තවත් පුංචි දරුවෝ ඉන්නවා, රිවිතු සහ දිසත් කියන පුංචි දුවා දරුවෝ එකතු වෙලා තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඉතින් ආදරණීය පියාණන් වහන්සේගේ අභාවය සිද්ධ වුණත් ඒ වැඩිමහල් දියණියට ඔස්ට්‍රේලියාවේ ඉඳලා හදිසියේ මව් රටට ගිහිල්ලා ඒ පියාණන්ගේ අවසන් කටයුතු වලට සහභාගී වන්නට අවකාශයක් ලැබුණේ නැහැ. ඒ නිසා අය බොහොම දුකෙන් වේදනාවෙන් සිටින බව අපට දැනගන්නට ලැබුණා. එය මේ වසරක පමණ කාලය තුල ලංකාවෙන් පිටත ජීවත් වෙන බොහෝ දෙනෙකු මුණ දුන්න ඊටාම ඛේදනීය අත්දැකීමක්. ඊටාම සෝචනීය අත්දැකීමක්. තමන්ගේ ආදරණීය අම්මා මිය ගියත්, තාත්තා මිය ගියත්, බිරිඳ මිය ගියත්, සැමියා මිය ගියත්, සමහර විට
දරුවෙක් මිය ගියත් ඉක්මනින් එන්නට මේ වසංගත තත්ත්වය නිසා පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ආවත් මේ වසංගතයෙන් මිය ගියපු කෙනෙකුගේ නම් ඒ අවසන් කටයුතු වලට එහෙම සහභාගී වෙන්න ලැබෙන්නේ තාම සීමා සහිත පිරිසකට කියන එක ඒ නිරෝධායන නීතිත් එක්ක අපි තේරුම් අරන් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ පියාණන් වහන්සේගේ අභාවය සිද්ධ වෙලා ජනවාරි 8 වෙනිදා අද 14 වෙනිදා. ඉතින් ඒ වෙනුවෙන් ඒ ආදරණීය පියාණන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කරන්ට මේ උතුම් පින්කමට ඔබ හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්නේ. ඉතින් බුද්ධ පුතුන් පිටුව සමග එකතු වෙලා ඉන්න හැමෝටම YouTube නාලිකාව සමග සම්බන්ධ වෙන හැමෝටම බුද්ධ පුතුන් සමග එකතු වෙලා ඉන්න හැමෝටම අපි සිහිපත් කරනවා මේ ධර්ම දේශනාව අවසානයේ ඒ පින්වත් පිරිසගේ ඥාතිවරයාණන්ට සාමි පුරුෂයාණන්ට පියාණන් වහන්සේට සියයට පින්පෙත් අනුමෝදන් කිරීම ඔබ හැම දිනෙකමත් සිද්ධ කරන්නට කියලා. මොකද අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි අපේ සංස්කෘතික ආගමික පිළිවෙතක් ලෙස පවත්වාගෙන එන දෙයක් තමයි මිය ගියපු අම්මා තාත්තට විතරක් නෙමෙයි මිය ගියපු ඥාති හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම කියන උතුම් ක්‍රියාව. පින්දීම කියන්නේ පින්කමක්. පින්දීම කියන්නේ පින්කමක්. පත්තිදාන කියලා දස පුණ්‍ය ක්‍රියාවල පෙන්වා දෙනවා පින්දීම පින්කමක් ලෙස. එතකොට අපි පින් කිරීමත් පින්කමක්, අපි කරපු පින් තව කෙනෙකුට අනුමෝදන් කිරීමත් තවත් පින්කමක්. ඉතින් ඒ පත්තිදානමය අපි කියන්නේ ප්‍රාප්තිදාන පින්කම් කියලා පින්දීම සඳහා කරන පින්කම්. එතකොට පින්දීම නම් වූ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන්න බොහෝ වෙලාවට බෞද්ධයෝ ධර්මානුශාසනාවක් සිද්ධ කිරීම අනිවාර්යෙන්ම තමන්ගේ යුතුයකමක් ලෙස සලකනවා. මොකද අපි දන්නවා සියලු දානවලට වඩා ඉහළම දානය ලෙස ඒකුවේ ආමිස දාන සියල්ලටම වඩා ධර්ම දානය ඊටාම උතුම් දානයක් ලෙස අපේ තථාගත දේශනාවෙම අගය කරලා තියෙනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. සියලුම දානයන්ට වඩා ධර්ම දානය උතුම් කියලා. ඉතින් ධර්ම දානයක් දෙන්නේ දැන් මේ වෙලාවේ ඔබට මේ ධර්ම දානය ලබා දෙන්නේ පිරිනමන්නේ මම. එතකොට ඒ ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයේ අරගෙන ඒ සඳහා ආරාධනා කටයුතු සිද්ධ කළේ එමියගිය අමරසිංහ මැතිතුමාගේ වැඩිමහල් දියණිය බාල දියණිය එම නෝනා මහත්මිය ඇතුළු පින්වන්ත පිරිස. එතකොට ඒ ඇත්තන්ගේ ආරාධනාවෙන් ඔබට මේ වෙලාවේ අප ධර්ම දානයක් ලබා දෙනවා. මේ ධර්ම දානමය පින්කමේ තිබෙන විශේෂ ආනිසංස තමයි ධර්ම දේශනා කරන භික්ෂූන් වහන්සේට පින් සිද්ධ වෙනවා. ඊළඟට ධර්මයේ ශ්‍රවණය කරන පිරිසටත් පින් සිද්ධ වෙනවා. දෙපාර්ශවයේම කුසල චෛතසික දියුණු කරගන්න, පින්සිතුවිලි දියුණු කරගන්න, ලෝභ දෝෂ මෝහ කියන ඒ අකුශල ධර්මයන් යටපත් කරලා අලෝභ අදෝස අමෝහ කියන කුසල මූලයන් මත පදනම් වෙච්ච උතුම් උදාර කුසල සිතුවිලි දියුණු කරගන්න ධර්ම දානමය උතුම් පුණ්‍ය කර්මය මහ උපකාරයක් වෙනවා. ඉතින් ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරලා කවුරු හරි කෙනෙක් තව කෙනෙකුට පින්පෙත් අනුමෝදන් කරන්නට කල්පනා කරන එක ඊටාම උතුම් පුණ්‍ය ක්‍රියාවක් බව සිහිපත් කරන්නට ඕනේ. ඊළඟට පින්වතුනි අපිට සිංහලෝවාද සූත්‍රයේ ඇසුරින් අපි දෙමව්පියන්ට ඉෂ්ට කළ යුතුයකම් පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. ඒ යුතුයකම් අතර අවසාන යුතුයකම ලෙස අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් විශේෂයෙන් ඉෂ්ට කළ යුතුයකමක් ලෙස භාග්‍යවතුන් වහන්සේ සිංහලෝවාද සූත්‍රයේදී දේශනා කරලා තිබෙනවා පින්පෙත් අනුමෝදන් කිරීමේ කටයුත්ත කරන්නට කියලා. ඒ මියගිය මව්ගේ ගුණ සමරලා පියාගේ ගුණ සිහිපත් කරලා ඒ ඇත්තන්ට පින්පෙත් අනුමෝදන් කිරීම
දරුවෙකු විසින් ඉෂ්ට කළ යුතු උතුම් යුතුයකමක් ලෙස තථාගත දේශනාවේ සඳහන් කරලා තිබෙනවා. දීඝනිකායේ සිංහාලක සූත්‍රයේ සිංහාලෝවාද සූත්‍රය කියලා ප්‍රකට සූත්‍ර දේශනාවේ. ඉතින් ඒ කරුණු දන්න බෞද්ධයෝ මව් මිය ගියාම පියා මිය ගියාම විතරක් නෙමෙයි කොච්චර දුර නෑ කමක් තිබුණත් ඕනම මියගිය ඥාති කෙනෙකුට මේ ආත්ම ඥාතීන්ට විතරක් නෙමෙයි සංසාරගත ඥාතීන්ටත් අපේ සංසාර ගමන හරිම දීර්ඝ එකක්නේ, බොහෝම දිගු එකක්නේ අපේ සසර ගමන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තිබෙනවනේ උපමාවලින් අපිට සසර ගමනේ හමු වෙච්ච ඥාතීන්ගේ හිස්කබල් ඇටකටු ගොඩ ගැහුවනම් මහාමේරු පර්වතයට වඩා ඒ ඇටකටු වල ප්‍රමාණය විශාලයි කියලා. මව්මල දුකින් අඬපෝ කඳුළු, පියාමල දුකින් අඬපු කඳුළු, බිරිඳ, සැමියා, දරුවෝ, වෙනත් ඥාතීන් මියගියපු දුකින් අපි අඬපු කඳුළු එකතු වුණා නම් භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරලා තිබෙනවා උපමා කරලා එය මහ මුහුදේ වතුරට වඩා වැඩිය අපි මේ සසරේ කඳුළු හලලා තියනවා ප්‍රිය විප්‍රයෝගය නිසා කියලා. එතකොට අපි බොහෝම දිගු සසර ගමනක නියැලෙමින් යද්දී වාසනාවකට අපිට උතුම් සම්බුද්ධ ශාසනයක් තියෙන කාලේ අපිට මේ උතුම් මනුෂ්‍ය ආත්ම භාවය ලැබුණා. මේ ලැබුණු ආත්ම භාවය අපිට උදා කරගන්නට පින් කුසල් තිබුණට මව් තමයි අපිට ඒ උපදින්න ගර්භාෂය පූජා කළේ පිරිනැමුවේ. කුසට ආපු දා ඉඳන් අපිව බොහොම පරිස්සම් කළා මව්පියෝ දෙන්නම එකතු වෙලා. ඊට පස්සේදී ඔබ හැම කෙනෙක්ම මේ ලෝකෙට උප්පත්තිය ලබන්නනේ, මේ ලෝකයට උප්පත්තිය ලබන්නට කොච්චර කැපවීමක් මව්පිය දෙපළ සිද්ධ කරනවද? ඉතින් ඒ සියලුම මව්පියෝ අපි වෙනුවෙන් කරපු කැපවීම අපරිමිතයි. අපරිමිතයි ඒ කරපු කැපවීම. විඳපු දුක් අපරිමිතයි. අන්නේ ಗುಣ සිහිපත් කරලා තමයි අපි මව්පියන්ට පින්පෙත් අනුමෝදනා කිරීම කටයුතු වරින් වර මිය ගියාම සිද්ධ කරන්නේ. ඔය පින්දීම ගැනත් සමහර ඇත්තන්ගේ තිබෙනවා යම් යම් කරුණු කාරණා අදහස් විදියට තිබෙනවා පින්දීම සම්බන්ධව තිබෙන අදහස් ආකල්ප. දැන් සමහර කෙනෙක් කියනවා කෙනෙක් මිය ගියාට පස්සේදී ගේ ඇතුලේදී බුද්ධ වන්දනා කරාම බුද්ධ පූජාව තැබුවම ගේ ඇතුලේ පින්පෙත් අනුමෝදන් කිරීම නොකළ යුතුයි කියලා. එය මොන හේතුවක් නිසාවත් උතුම් තථාගත ශ්‍රී සද්ධර්මයට අනුව නම් අපිට අනුමත කරන්නට පුළුවන්, එකඟ වෙන්න පුළුවන් අදහසක් නෙමෙයි. මොකද හේතුව ඔබ අවබෝධ කරගන්නට ඕනේ අපේ ධර්මයේ පින්දීම කියලා කියන්නේ අපේ මෛත්‍රී කුසල චෛතසික ප්‍රකට කරන අවස්ථාවක්. පින් දෙනකොට අපි සජ්ජායනා කරන ගාථාව බලන්න. ඉදම්මේ ඥාතිනං හෝතු, මේ පින මගේ ඥාතීන්ට අත්වේවා. සුඛිතා හොන්තු ඥාතයෝ, මාගේ නෑයෝ සුවපත් වෙත්වා. සුඛිතා හොන්තු ඥාතයෝ. එතකොට ඒ වාක්‍යයේ කිසිසේත්ම නරක නපුරු දූෂිත මනසකින් කරන ප්‍රකාශනයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වාක්‍යයේ තියෙන කුමක්ද? මෛත්‍රිය, මෙත්සිත ප්‍රකට කිරීම. මාගේ නෑයෝ සුවපත් වේවා. සුඛිතා හොන්තු ඥාතයෝ. අපි මෙත්තා භාවනාව වඩනකොටත් අපි ඔය විදියටම අපේ ඥාතීන් සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? ප්‍රාර්ථනා කරනවා. අපි බණ දේශනාවක් ශ්‍රවණය කරලා ඊටාම ඉහළ කුසල සිතුවිලි අප තුළ දියුණු කරගෙන ඒ කුසල සිතුවිලි මත පදනම් වෙලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි මෙත් වඩනවා. මේ කුසල චෛතසිකවල තිබෙන මේ ප්‍රබල කුසල සිතක තිබෙන බලය මතින්, ශක්තිය මතින් අපි සෙත් වැඩීමක් කරනවා, මෙත් වැඩීමක් කරනවා.
මේ කුසල සිත්වල ශක්තියෙන් අපේ පින්වන්ත ඥාතීන්ගේ මිය ගියපු ඥාතීන්ගේ ජීවිතද සුවපත් වෙන්නට කියලා. ඉතින් කොච්චර වටිනවදනේ? ඉතින් කොච්චර වටිනවද ඒක? ඔබ අවබෝධ කරගන්නට, ඔබ හොඳින් තේරුම් ගන්නට ඒ මෙත්සිත වැඩිම හරිම උතුම් දෙයක්. හරිම උතුම් දෙයක්. මේ තථාගත ශාසනයේ මෛත්‍රිය වැඩිම කොච්චර අගය කරනවද? එය මෛත්‍රී චිත්ත සමාධිය දියුණු කරගත්තොත් කෙනෙක්, වැඩි දියුණු කරගත්තොත් කෙනෙක්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තිබෙනවානේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා එයා හරියට මහරහතන් වහන්සේලා 109කට දන් දුන්නට වඩා වැඩි ආනිසංසයක් තියෙනවා කියලා. ඉතින් අපි ක්‍රියාකාරකම් තුලින් මෛත්‍රී සිත දියුණු කරන, මෛත්‍රී චිත්තචෛතසික ධර්මයන් වැඩි දියුණු කරගන්න ක්‍රමයක් තමයි පින් අනුමෝදන් කිරීම. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා, මම ඔබට සිහිපත් කරනවා, ඔබ හැම කෙනෙක්ම ඊටාම බුද්ධිමත්ව තමන් යම් කිසි තැනක පින්කමක් කරනවද, ඒ කරන පින්කම හැම වෙලාවකම අනික් අයට අනුමෝදන් වෙන්න අවකාශයක් සලසන්න. කැමති කෙනෙක් අනුමෝදන් වෙයි. කැමති කෙනෙක් අනුමෝදන් වෙයි. දැන් සමහර අය හිතනවනේ මෙහෙම ධර්මය දේශනා කරලා වැඩක් නැහැ. මොකද මිනිස්සු හැදෙන්නේ නැහැ. එහෙම අපි කල්පනා කරන්නේ. අපි කල්පනා කරන්නේ මොකක්ද? ධර්මය දේශනා කරන නිසා තමයි, ධර්මය ඇහෙන නිසා තමයි මේ ලෝකෙ මිනිස්සු ස්වල්පයක් හරි යහපත් වෙලා තිබෙන්නේ. ඒ ස්වල්ප දෙනා වෙනුවෙන් හරි අපි ධර්මය දේශනා කරන්න ඕනේ. එතකොට ඒ උතුම් පින් කටයුත්තට සම්බන්ධ වෙලා ඒ පින් කුසල් අනුමෝදන් වෙන ස්වල්ප පිරිසක් හරි ලෝකේ ඉන්නවා. අර බුදුරජාණන් වහන්සේ අපූර්ව දේශනාවක් කරලා තිබෙනවනේ ගිලනුන්ට උපස්ථාන කිරීම ගැන. ගිලනුන්ට උපස්ථාන කිරීම ගැන අපූර්ව දේශනාවක් කරලා තියෙනවා. ගිලනුන්ට උපස්ථාන කරන කෙනෙක් උපස්ථානයේ පටන් ගන්නට ඕනේ එයා මිය යනවා කියලා හොඳටම පැහැදිලිවම පෙනුණත් නෑ මෙයා බේර ගන්නවා කියන සිතින්. මම මෙයා බේර ගන්නවා, මෙයාට මං හරියට උපස්ථාන කළොත් මෙයාව ජීවත් කරවන්න පුළුවන් කියන උදාර යහපත් මෛත්‍රී සහගත සිතුවිල්ල ඇති කරගෙන තමයි ලෙඩාට උපස්ථාන කිරීම පටන් ගන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ පින්කම් වලට අපි අනිත් අය දායක කරන්න ඕනේ. අනිත් අය සම්බන්ධ කරගන්න ඕනේ පින්කම් වලට. එතකොට පින්කම් වලට සම්බන්ධ කරගන්නවා යනු අපි එක මෛත්‍රියෙන් කරන දෙයක්. එතකොට පින් අනුමෝදන් කිරීම කියන්නේ, පින් අනුමෝදන් වෙන්න අවස්ථාව දීම කියන්නේ gedara පින්කමක් කළා, පන්සලේ පින්කමක් කළා, මග තොටකදී සමහර වෙලාවට අපි යාචකයෙකුට මේ කැම ටිකක් දෙනවා. මග තොට වැඩම කරන සායනහංශ කෙනෙකුට අපි බස් එකේ වටිද්දි සමහර කෙනෙක් ගමන් ඒ ටිකට් පතට මුදල් පූජා කරනවා. ටිකට් පත අරන් දෙන එකත් පින්කමක්. එතකොට සායනහංශ කෙනෙක් දානි වළඳන වෙලාවක නම් කඩේකට වැඩම කළොත් උන්වහන්සේට දානි අරන් දෙන්න ඇත්තෝ ඉන්නවා. ඒක පින්කම්. ඒ වෙලාවේදී හිතන්ට දානේ පූජා කරලා අද්දක එකතු කරලා සායනහංශට වන්දනා කරනකොට හිතන්ට මේ පින්කම මගේ මිය ගිය මව්ට පියාටත් වේවා කියලා. ඒ විතරක් නෙමෙයි. කාට හරි පුංචි හරි දානයක් පින්කමක් කරොත් එහෙම මම ඔබට යෝජනා කරනවා මම ඔබට යෝජනා කරනවා ඔබ හැම කෙනෙක්ම ඒ පින තව කෙනෙකුට අනුමෝදන් කරන්න. ඒ පින තව කෙනෙකුට අනුමෝදන් කරන්න. gedara පින්කම් කරලා පින් අනුමෝදන් කරා කියලා ගාතාව කියලා පින් දුන්නා කියලා කිසිම අවඩක් වෙන්නේ නැහැ. කිසිම අයහපතක් කාටවත් වෙන්නේ නැහැ. ඔය බොහෝ දෙනෙක් බයෙන් ඉන්නේ මේ පෙරේතයෝ ගෙට රින්ගයි කියලා. මම ඔබට සිහිපත් කරනවා. පින් ගන්නට එන්නේ පරදත්තූප ජීවී වැනි പ്രേත භවයක උප්පත්තිය ලැබපු ඥාතීන් කියන එක
තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. එතකොට ඒ තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ පින් අනුමෝදන් වෙන්න එන නෑයෝ පින් අරගෙන අපිට ආශිර්වාද කරනවා කියලා. චිරන් තිට්ඨතු නෝ ඥාති, අපේ නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා කියලා. බොහෝ කල් ජීවත් වෙත්වා කියලා. එතකොට ඔබ අවබෝධ කරගන්න අපි පින් දුන්නම අපිට අයහපතක් වෙනව නෙමෙයි පින් අනුමෝදන් වෙන්න එන ඥාතීන්ගෙන්. പ്രേත භවවල හෝ දිව්‍ය භවවල හෝ යම්කිසි තැනක උප්පත්තියක් ලැබලා ඉන්න කෙනෙක් පින් අනුමෝදන් වෙන්න පින්කමකට සම්බන්ධ වුණොත් ඒ ඇත්තෝ කවදාවත් මතක තියාගන්න අපිට අවඩක් ප්‍රාර්ථනා කරන්නේ අයහපත ප්‍රාර්ථනා කරන්නේ. අපි පිනක් කරලා පින් අනුමෝදන් කරනකොට අපි මෛත්‍රිය වඩනකොට ඒ ඇත්තන්ගෙනුත් අපිට මෛත්‍රී සිතක් එන්නේ. අපි වෛරී සිතක් එළියට යවුවොත් අපිට එන්න පුළුවන් වෛරී සිතක්, ක්‍රෝධයක්, වෛරයක් එන්න පුළුවන්. අපි මෙත් වැඩුවට කවදාවත් අපිට අයහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ අය සමහර මිත්‍යා දෘෂ්ටීන් අරගෙන ඉන්නවා. ගෙදර පින් දෙන්න හොඳ නැහැ. ගෙදර පින් දුන්නොත් හරි භයානකයි. පන්සලට ගිහිල්ලා පින් දුන්න නම් හරි. අසුවල් බෝගහ ගාවට ගිහිල්ලා පින් දුන්න නම් හරි. එහෙම මේ කාගේවත් මිය යන නෑදෑයෝ ඔක්කොම අසුවල් බෝගහ ගාවට යන්න, අසුවල් චෛත්‍ය ගාවට යන්න කියලා පැතුවා කියලා මට තේරෙන්නේ නැහැ. ඒකේ තියෙන ධර්මානුකූල අර්ථ මොනවද කියන එක. එතකොට එහෙනම් බෝගස් ගාව ඉන්න ඕන ඔක්කොම භූතයෝ, පෙරේතයෝ, කවුරු හරි මැරිච්ච අයගේ ආත්ම වෙන්න ඕන. ඒ වගේ අදහස් මම දන්නේ ඇයි බෞද්ධ මිනිස්සු පළ කරන්නේ කියන එක. ඒක තේරුම් ගන්නට දුෂ්කර කාරණයක්. ඒත් මම ඔබට යෝජනා කරනවා, ඔබ පින්කමක් කරනවද යම් කිසි තැනක හිතින් හරි පින් අනුමෝදන් කරන්න. ඔබේ අම්මට, ඔබේ තාත්තට, ඔබේ ඥාතීන්ට. කවදාවත් ඔබට අවඩක් වෙන්න විදියක් නැහැ. වෙනත් പ്രേත කොට්ටාසෙයින්ට පුළුවන්. පින් ගන්න එන പ്രേත කොට්ටාසේ ලෙස හඳුන්වන්නේ පරදත්තූපජීවි. තව പ്രേතාත්මවල වෙනත් ඉතින් 31 තලයක සත්වය උපදිනවලුනේ. ඉතින් ඒ සත්වයින්ගේ යම් බලපෑම්, කරදර, ප්‍රශ්න හෝ උදව් උපකාර ඔය ඔක්කොම අපිට තියෙන්න පුළුවන්. 31 තලයක සත්වය උපදිනවා. ඒ උපදින සත්වයන්ගෙන් විවිධ දේවල් බලපෑම් අපිට තියෙන්න පුළුවන්. ඉතින් කරන්ට තියෙන එකම දෙයයි. ඒ තමයි දැන් අපේ ගෙදරට තිරිසන් සත්තුන්ගෙන්, තිරිසන් අපාය ඉපදිච්ච සත්තුන්ගෙන් කරදර එන්නේ ඇත්ත වශයෙන්ම මේ අපි ගෙදර අපිරිසිදුව තියාගත්තොත්නේ. කරපොත්තොන්ට හරි කූඹින්ට හරි මොන සතෙකුට හරි අපි එතන ආහාර සම්පාදනය කළොත් තමයි ඒ සත්තු එන්නේ. ඒක අනිවාර්යයි. එතකොට අපි ඒ තැන් පිරිසිදුව පිළිවෙලට තියාගන්න ඕනේ. එතකොට අපේ ගෙදරට සත්තු වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ ජීවිත. අපේ ආධ්‍යාත්මේ ද්වේෂය නැතුව, ඊර්ෂ්‍යාව නැතුව, ක්‍රෝධය නැතුව, වෛරය නැතුව, කුහකකම නැතුව හොඳට කරුණාවෙන්, මෛත්‍රියෙන්, මුදිතාවෙන්, අනුකම්පාවෙන් එහෙම යහපත් හොඳ උදාර සිතුවිලි වලින් සතුටින් තියාගත්තොත් කිසිසේත්ම ඒ වගේ අයගේ ජීවිතවලට පෙරේතයින්ගෙන්, භූතයින්ගෙන් කරදර වෙන්න පුළුවන් කියලා බුද්ධ ධර්මයට අනුව නම් අපිට කියන්න බෑ. අපිරිසිදු, දුර්වල, අකුසල චෛතසික තමන්ගේ හිත තුල බලවත් කරගන්නකොට අර ඇඟ දුර්වල වෙච්ච වෙලාවට විවිධ මේ වෛරස් වලට ඇඟට ඇතුල් වෙන්න පුළුවන් වගේ දුර්වල හිත් තියෙන අයගේ ජීවිතවලට යම් අමනුෂ්‍ය කොට්ටාස වලට ඉදිරිපත් වෙලා කරදර, හිංසා කරන්න පුළුවන් ඇති. හැබැයි මේ පින් දුන්නා කියලා එහෙම එකක් වෙනවා කියන එක සම්පූර්ණයෙන්ම බුද්ධ ධර්මයට පටහැනි, දහමට එකඟ නැති, ධර්මයට කිසිසේත්ම අදාළව අනුමත කරන්නට බැරි වැරදි අදහසක් බව නම් මෙහිදී සිහිපත් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයත්තන්ට දැන් මේ කාලෙකින් ගෙවල් වල බණ දේශනා හැම සූදානම් කරන්න බෑ. ඒක වෙනම කාරණයක්. එතකොට ටීවී එකක යන බණක් හරි අහලා අම්මට තාත්තට පින් දෙන්න.
YouTube එකේ හරි තියෙන බණක් අහලා Facebook එකේ හරි තියෙන බණක් අහලා අම්මට තාත්තට පින්පෙත් අනුමෝදන් කරන්න. මේ පිනට මමත් දායක වෙනවා කියලා. හාමුදුරුවන් වහන්සේලා ගෙවල් වලට වැඩම කරවලා දම් දෙන්න බෑ මේ දිනවල. එතකොට සායනහන්සලා ඉන්න පන්සලේ සායනහන්ස එක නමකට හරි ගේට්ටුව ගාවට හරි දානි ටික ගෙනහිල්ලා දීලා හිතින් ඒ පින්පෙත් අනුමෝදන් කරන්න. මියගේ ඥාතීන්ට අපි ඉතින් කාලානුරූපව තිබෙන තත්වයන්ට අපි වෙනස් වෙන්න එපයි. බෞද්ධයෝ එහෙම වෙනස් වෙන જાතියක් නේ. එහෙම යකඩ ඉන්න ගිල්ල වගේ ඉන්නේ නැහනේ හොඳ බෞද්ධේ. නම්මශීලී වෙනවා. නෑ ගෙදරම කරන්න ඕන. එහෙම එකක් නෑ. ගෙදර පින්කමක් කරගන්න අමාරු නම් අපි පන්සලට ගිහිල්ලා දාන ටිකක් දෙනවා. මහා සාංගික දානයක් 7-8 නමකට දෙන්න බැරි නම් අපි ඉන්න එක නමකට හරි පොල් සම්බෝලයක් එක්ක හරි බත් ටිකක් උයලා ගෙනහිල්ලා පූජා කරලා සායනහන්සලට වන්දනා කරලා පින්පෙත් අනුමෝදන් කරනවා. චේතනාවනේ ඊටාම වැදගත් කාරණාව වෙන්නේ. චේතනාව. අපි සක්කසා දම් දෙනවා බොහොම ලස්සනට පිළිවෙලට ඊටාම ඉහළ විදියට ප්‍රණීත විදියට දම් දෙනවා. සමහර වෙලාවට එහෙම දෙන්න දාන්නේ නැහැ. එහෙම දෙන්න හැකියාවකුත් නැහැ, මුදලුත් නැහැ. ඒ වගේ වෙලාවට අපි කරන්නේ මොකක්ද? අපිට හැකියපමණින් දන් දෙනවා. හැබැයි සිත පොහසත් කරගෙන. හිත පොහසත් කරගෙන. හිත පොහසත් කරගෙන කුමකින්ද? ශ්‍රද්ධාවෙන්. කර්මඵල විශ්වාසයෙන්. අපි පින්පෙත් අනුමෝදන් කිරීමක් සිද්ධ කළොත් එහෙම කරන පින්කමකින් ලැබෙන ආනිසංස ගොඩක් වැඩි. එවැනි පින්කම් කරලා අපි පුළුවන් තරම් අපේ මියගිය ඥාති හිත මිත්‍රාදීන්ගේ ගුණ සිහිපත් කරලා පින් දෙන්න ඕන, දෙවියන්ට පින් දෙන්න ඕන. සියලුම සත්වයන්ට පින් දීලා විතරකුත් මදි. ඉදම්මේ පුඤ්ඤං ආස වක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. මේ පින්කම මගේ ආශ්‍රවයන් දුරු කර ගැනීම පිණිස, සියලු දුකින් නිදහස් වීම පිණිස හේතු වේවා කියලා. උපකාරක ධර්මයක් වේවා කියලා. උපදින හැම ආත්මිකම සත්පුරුෂ ඇසුර ලබන්ට, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්ට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒවා කිසි වැරද්දක් නැහැ. ඒවා හරීම උතුම් ප්‍රාර්ථනා. ඒවා උතුම් උදාර උසස් ප්‍රබුද්ධ ප්‍රාර්ථනා. බුදුදහමට 100%ක්ම එකඟයි ඒවා. සත්පුරුෂයෝ උපදිනවා නම් ඉතින් සත්පුරුෂයෝ අතර උපදින එකනේ වටින්නේ. කල්යාණ මිත්‍රයෝ අතර උපදින එකනේ වටින්නේ. අසත්පුරුෂයෝ අතර නෙමෙයිනේ. සත්පුරුෂයෝ අතර උපදින්න ඕනේ. පාප මිත්‍රයෝ අතර නෙමෙයි අපි උපදින්න ඕන. උපදින ආත්මික කල්යාණ මිත්‍රයෝ අතර. ඉතින් එවැනි උතුම් අවස්ථාවක් ලබා ගන්නට අපි කරන පින් කුසල් වලින් අපි ප්‍රාර්ථනා කරනවා. මියගිය අයට වගේම අපටත් නිවන් දකින්න ලැබෙන්න කියලා. නිවන අවබෝධ කරගන්න ලැබෙන්න කියලා. ඒ නිසා ඔය ගෙවල් වල පින් දෙන්න හොඳ නැහැ කියන මිත්‍යාවෙන් ගැලවිලා ඔබ බය නැතුව පින්පෙත් අනුමෝදන් කරන්න. බුදුදහමේ කොතනකවත් එහෙම එකක් කියලා නැහැ. කවුරු හරි කිව්වොත් අහන්න. ඔයාට ත්‍රිපිටකේ දැන් ග්‍රන්ථ විදියටම තියෙනවනේ 56කට මුද්‍රණය වෙලා. ඊළඟට සූත්‍ර පිටකේ සූත්‍ර ධර්මස්කන්ධ තියෙන සූත්‍ර විනය කොටස් දෙකේ 42000ක් ධර්ම කොටස්. අභිධර්ම පිටකේ තවත් 42000ක් ධර්මස්කන්ධ. එතකොට 84000ක් ධර්මස්කන්ධ තියෙනවනේ. ওই ධර්මස්කන්ධ අතරේ කොතනකින් හරි අරගෙන පෙන්නන්ට කියන්ට තථාගත දේශනාවක් ගෙදරදී පින් දෙන්න එපයි කියපු. ගේ ඇතුලේ පින් දුන්නොත් පෙරේතයෝ ගෙට ඇවිල්ලා අපිට කරදර කරනවායි කියපු. කෙලින්ම ඒක අහන්න. මොකද ඔය එක තැන්වල මායම් වෙන අය කියන දේවල් වලින් අපි අවබෝධයෙන් කරන පින් කුසල් නවතා දාන්න ඕනේ. අපි අවබෝධයෙන් කරන පින් කුසල්, දැනුවත් භාවයකින් කරන පින් කුසල් අපි අඛණ්ඩව කරගෙන යන්න ඕනේ. මොකද අපේ බෞද්ධ උතුම් ධර්ම යතුල සංස්කෘතිය තුළ අපිට මේ කියලා දීලා තියෙන බොහෝ දේවල් වල මහා ප්‍රබල අර්ථ තියෙනවා. ඒව හොඳට තේරුම් ගන්න. ඉතින් අද මගේ ධර්ම මාතෘකාවට මම එනවා. එය සඳහා ටික වෙලාවයි අපි ගන්නෙ. තවත් පැය භාගයක වෙලාවක් අපි ගන්නවා ධර්ම මාතෘකාවට. මොකද 7 දවසේ පින්කමක් නිසා මේ මුල් කාරණා ටික මම කල්පනා කරා මතක් කරන්න ඕනේ කියලා. අද අපේ ධර්ම මාතෘකාව කන්තිච
කියලා කිව්වේ ඉවසීමනේ. අපි පසුගිය දේශනාවේදී සාකච්ඡා කළේ. දැන් සෝවචස්සතා සුවචභාවය, කීකරුකම, නැත්තම් උත්තමයන්ගේ අවවාද පිළිගන්නා සුළු බව, උත්තමයන්ගේ අවවාද පිළිගන්නා සුළු බව කියන එක. දැන් මේ කීකරු බව කියපු ගමන් අපේ ඔළුවට එන අදහසක් තමයි කීකරුකම යනු වැඩිහිටියන්ට පොඩි දරුවන් විසින් ඇති කරගත යුතු දෙයක් කියලා. ඒ කියන්නේ කීකරු වෙන්න ඕනේ කාටද? වැඩිහිටියන්ට. කවුද? බාල අය, අඩු වයස් අය කියන අදහස. ඒක තමයි සම්ප්‍රදායික සමාජයේ පවතින මූලික අදහස. දැන් ඇත්තටම වයසින් වෘද්ධ අයටත් අපි ඇහුම්කම් දීම, ඔවුන්ගේ අවවාද අනුශාසනාවලට සීකල්පනාවෙන් අවධානය යොමු කිරීම කළ යුතුයි. ඒක කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා වැඩිහිටියන්ගේ අවවාදවලට ඇහුම්කම් දෙන්න කියලා. බුද්ධානු මතං සුතංච, වැඩිහිටියන්ගේ අදහස්, ආකල්ප, අවවාද, උපදේශ අපි අහන්න ඕනේ. ශ්‍රවණය කරන්න ඕනේ. ඒ අහද්දි සිහි කල්පනාවෙන් අහන්න ඕනේ. සමහර වෙලාවට වැඩිහිටියෙක්ගේ තාම ප්‍රබුද්ධ මහා උපාධි නැති වුණාට, විශ්වවිද්‍යාල ගානේ ගිහිල්ලා නැති වුණාට, නමට ඉස්සරහින් ඉංග්‍රීසි අකුරු නැති වුණාට, ඊටාම ඉහළ ජීවිතාවබෝධයකින්, ධර්මාවබෝධයකින් අපිට ලබා දෙන වටින උපදෙස් වයෝවෘද්ධ ඇත්තන්ගෙන්, වැඩිහිටියන්ගෙන් අපිට අහන්න ලැබෙනවා. ඉතින් එවැනි උතුම් වටින අදහස් අපිට කවුරුන් කෙරෙන් හෝ ඇහුණා, අපි සිහි කල්පනාවෙන් ඒවා අහලා, සිහි කල්පනාවෙන් ඒවා නැවත නැවතත් මෙනෙහි කරලා, ඒවා අපේ ජීවිතවල භාවිතාවට ගන්න එක, ප්‍රායෝගිකව පුහුණු කරගන්න එක ඉතාම ඉහළ දෙයක්. ඒක අපි අගය කරනවා. ඒකෙන් කියන්නේ වැඩිහිටියන් කියන හැමදේම පිළිගන්න ඕනේ කියලා. අම්මා තාත්තා හෝ, ගුරුවරු හෝ, අත්තම්මසියා හෝ, නැන්දල මාමලා හෝ කියන සියලු දේවල් පිළිගන්න ඕනෑ කියලා එකක් එතන අදහස් වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්මය නම් අපි කිසිදු ආකාරයකින් සැකයක් නැතුව අපි පිළිගන්නවා. තථාගත ධර්මය. මොකද උන්වහන්සේ අවබෝධ කළ යුතු සියල්ලම අවබෝධ කරලායි දේශනා කළේ. සාක්ෂාත් කළ යුතු සියල්ලම සාක්ෂාත් කරගත්තට පස්සේ ධර්මයේ දේශනා කළේ. උන්වහන්සේ දුරු කළ යුතු, ප්‍රහීන කළ යුතු සියල්ල ප්‍රහීන කළාට පස්සේ, දුරු කළාට පස්සේ තමයි උන්වහන්සේ දේශනා කළේ. එතකොට අපිට තථාගතයන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පිළිගැනීමට කිසිදු තර්කයක් නැහැ. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරලා තිබෙනවා, මම දේශනා කරන ධර්මය ඒහි පස්සිකෝ, ඇවිල්ලා බලන්නකෝ, ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බැලුවත් ඔය පේන දේම මතු පිටින්ම අරගන්නත් එපා. තමන් තුලින්ම පච්චත්තං වේදිතබ්බෝ, ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගන්න. මම අනිත්‍යයි කියලා දේශනා කරනවා. ඇත්තටම මේ ලෝකයේ දේවල්, භෞතික අභෞතික වස්තුන් නිට්ටයයිද අනිත්‍යයිද ඔබගේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්න. ඒවට ඇලුනොත් දුකයිද සැපයිද, ඒක ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්න. එතකොට තථාගතයන් වහන්සේ වැනි උත්තමයෙකුට අපිට අත්ත වශයෙන්ම උන්වහන්සේගේ ධර්මය අවබෝධ නුනත්, උන්වහන්සේගේ වචනයකට කීකරු වෙලා එපයි කියන එක නොකර හිටියොත් යහපතක් වෙනවා. කරන්ට කියන එක කරොත් යහපතක් වෙනවා. හැබැයි සාමාන්‍ය ගුරුවරු, කෙලෙස් සහිත ස්වාමින් වහන්සේලා, රහතන් වහන්සේලා නෙමෙයි, පස්සේ බුදුහාමුදුරුවරු හෝ බුදුවරු නෙමෙයි, සාමාන්‍ය රහතන් වහන්සේලා නෙමෙයි, සාමාන්‍ය මේ කෙලෙස් සහිත හාමුදුරුවරු,
කෙලෙස් සහිත ගිහියෝ මේ අපි වගේ සාමාන්‍ය අය සාමාන්‍ය අවවාද දෙන වෙලාවල් තියෙන. මේ ධර්ම කරුණු කියන වෙලාව නෙමෙයි. සාමාන්‍ය අවවාද දෙනකොට ඒවා සිහි කල්පනාවෙන් අහන්න. ඒ අවවාදවල යම් ආකාරයකට ආදානග්‍රාහිකම්, දැඩි මත, අන්තවාදී මත, අනම්‍යශීලී මත තියෙන්න පුළුවන්. ආත්මාර්ථකාමය ඒ උපදෙස්වල තියෙන්න පුළුවන්. ඒව ඉතින් සිහි කල්පනාවෙන් අහන්න. ඒක මේ ගුරු ගෞරවයට හානියක් නෙවෙයි. දෙමව්පියන්ගේ වචනයට අකීකරු වීමක් කියලා ඒ වගේ දේවල් ගැන මං හිතන්නේ කල්පනා කරන්න ඕනි කියලා. එහෙම එකක් නැහැ. සමහර වෙලාවට දෙමව්පියෝ අර දරුවන්ට තියෙන ආදරේ වැඩි වුණාම ටිකක් ආත්මාර්ථකාමී වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. ගුරුවරු වෙච්ච අපි අපේ ශිෂ්‍යයන්ට තියෙන ආදරේ කරුණාව හින්දා අපි ආත්මාර්ථකාමී වෙන වෙලාවල් එන්න පුළුවන්. ඒ නොවිය හැකියි කොහොම කියන්නද රහත් නොවුණු මිනිස්සුන්ගෙන්? විය හැකි දේවල්. ඒ නිසා ඕනම කෙනෙක්ගේ අවවාදයක් අහන්න. ඕනම කෙනෙකුගේ අවවාදයකට හොඳට සිහි කල්පනාවෙන් ඇහුම්කම් දෙන්න. ඇහුම්කම් දීම නවත්තන්න එපා. සිහි කල්පනාවෙන් ඇහුම්කම් දෙන්න. අර කීමටත් කියන්නේ කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. ඒක තමයි සිහි කල්පනාවෙන් අහන්න. ආමුදුරෝ කිව්වත්, ගිහියෝ කිව්වත්, අම්මා කිව්වත්, තාත්තා කිව්වත්, ගුරුවරයෙක් කිව්වත් සාමාන්‍ය කෙලෙස් සහිත ඇත්තෙක් නම් අවවාද දෙන්නේ, අනුශාසනාව දෙන්නේ සිහියෙන් අහන්න. නුවණින් අහන්න. දැඩිව ආසාවෙන් උමතු වෙලා අහන් ඉන්නත් එපා. උග්‍ර ද්වේෂයකින් මේව මෝඩ අදහස්, වැඩකට නැති අදහස්, ගණ්ඩ දෙයක් නැහැ කියන උග්‍ර ප්‍රතික්ෂේප කිරීමේ අදහසකින් අහන්නත් එපා. ඒ කියන කරුණ අහන් ඉන්න එච්චරයි. කියන්නේ මොකක්ද කියලා අහන් ඉන්න. අපි කමෙන්ට් කරන්න කලින් කියන්නේ මොකක්ද කියලා අහන් ඉන්න. ඇත්ත වශයෙන්ම මම නම් අපේ ඔය බෞද්ධයන්ට මේ Facebook වල පවා බණ අහද්දි මගේ නම් යෝජනාව ඉස්සෙල්ලා බණ පටන් ගත්තු තැන ඉඳලා ඉවර වෙනකන් හොඳට අහන් ඉන්න. ඊට පස්සේ ඒකට සාදු කියන්න ඕන නම් සාදු කියන්න. නැත්තම් වෙන කමෙන්ට් එකක් නම් තියෙන්නේ ඒක දාන්න. ඉතින් එහෙම තමයි මම Facebook එකේ බණ අහනවා. මම YouTube එකේ බණ අහනවා. හාමුදුරන් වහන්සේලාගේ. ඉතින් මම එතකොට මම සාදු කියලා දාන්නේ බණ ඉවර වුණාම මට ඒක සම්පූර්ණයෙන් දේශනාව ඉවර වුණාම. හොඳට අහන් ඉන්නවා. එහෙමයි කියලා ඔබ මේ අතරතුරේ ඔබගේ කමෙන්ට් කරා කියලා මේ වැරද්දක් හෝ පාපයක් හෝ අකුසලයක් නෙමෙයි. හොඳට අහන් ඉඳීම තමයි කරන්න ඕන කියලා මම යෝජනා කරන්නේ. හොඳට අහන් ඉන්න. හොඳට අහන් හිටියොත් එතකොට ඒකෙන් අපට ගත හැකි බොහෝ දේවල් ගැන සංඥා එනවා. බොහෝ දේවල්. අපේ ඒ ඇහුම්කම් දීම හොඳට කරන්න ඕන. හොඳට කරන්න ඕන. හරියටම කරන්න ඕන ඇහුම්කම් දීම. එහින්ද ඔබ හොඳට සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඒ වගේම වැඩිහිටියෙක් අවවාදයක් දෙනකොටත් ඒකත් හොඳට සිහි කල්පනාවෙන් ශ්‍රවණය කරන්න. සිහි කල්පනාවෙන් හොඳට අහන් ඉන්න. වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ, දෙමව්පියන්ගේ හොඳ යහපත් උතුම් සිතකින්, පරාර්ථකාමී සිතකින් කරන ඒ උදාර උතුම් අවවාද පිළිගන්න. ඒ ගැන ඔබට යම්කිසි අවවාදයක් කෙනෙක් දුන්නට පස්සේ ඔබට යම්කිසි ආකාරයකට සිහි කල්පනාවෙන් විමසලා බලනකොට ඔබට වෙනස් අදහසක් තියෙනවා නම් ඒකට සුදුසු වෙලාව කියලා තේරුණොත් ඒක ගැන ඔබේ අදහස පළ කරන්න ඒකත් පළ කරාට වැරද්දක් නැහැ. ඒක මේ ගුරුවරයාට අවමන් කිරීමක්වත් අම්මා තාත්තට අවමන් කිරීමක්වත් නෙමෙයි. ඒකනේ විමර්ශනශීලී බුද්ධිමත් බෞද්ධයෙකු බිහි වෙන්නේ එහෙම ප්‍රශ්න අහනකොට,
තමන්ගේ අදහස් කියනකොට ඔක්කොට මේ හෙයි කියනකොට බුද්ධිමත් ප්‍රඥාවන්ත බෞද්ධයෝ බිහි වෙන්නේ නැහනේ. එහෙමයි කියලා මේ මෝඩකමට ඔක්කොම හැම දෙයකම තර්ක කර යන එකකුත් නෙවෙයි මම මේ යෝජනා කරන්නේ. අවශ්‍ය දෙයක් ඔබට තේරෙනවා නම් මේකට මගේ අදහස ඉදිරිපත් කරන්න ඕන. මෙතන වැරද්දක් පේනවා. ඒක ගැන ඔබට තියෙන්න පුළුවන් ඔබේ වැඩිහිටියෙක් දෙන අවවාදයකදී ඔබේ අදහසක්. ඔබ ඒක බොහොම ලස්සනට වැදගත් විදියට කියන්න. ඒක කිසි වැරද්දක් නැහැ. ඒකෙන් වැඩිහිටියට අගෞරවයක් නෙමෙයි. ඒකෙන් වැඩිහිටියට අවමන් කිරීමක් වෙන්නේ නැහැ. ඒක හොඳට අවබෝධ කරගන්න. යහපත් දේ, නිවැරදි දේ වයස කීය වුණත් උතුම් අදහසක් නම් ඒ උතුම් අදහස පිළිපදින්. උතුම් අදහස පිළිපදින්. කාගේද අවවාද කියන එක ප්‍රශ්නයක් නැහැ. අවවාදය දෙන්නේ ස්ත්‍රියක්ද? පුරුෂයෙක්ද? වයසක කෙනෙක්ද? තරුණ කෙනෙක්ද? වැඩිමහල්ලෙක්ද? එහෙම හිතන්න එපා. ඔය වැඩිහිටි අයට තේරෙන්නේ නැති කොච්චර ඒවා චූටි ළමයින්ගෙන් ඉගෙන ගන්න තියෙද? අපි චූටි ළමයින්ගෙන් කොච්චර දේවල් ඉගෙන ගන්නවද? මොනතරම් දේවල් පොඩි ළමයි දිහා බලලා අපිට ඉගෙන ගන්න හැදෙන්න තරම් දේවල් තියෙනවද? ඕන තරම්. අපි නික්ලේශී තත්වයට පත් වෙනකන් මතක තියාගන්න. රහත් වෙනකන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සියලුම කෙලෙසුන් නිමුණු කෙනෙකු බවට, කෙලෙසුන්ගෙන් නිදහස් වුණු කෙනෙක් බවට පත් වෙනකන් අපිට බොහෝ දේවල් අවබෝධ කරගන්න තියෙනවා. ඉගෙන ගන්න තියෙනවා. හොඳට එවැනි අදහස් වලට අපි ඇහුම්කම් දෙන්න ඕනේ. යා ළමයෙක්ද, වැඩිහිටියෙක්ද, තරුණ කෙනෙක්ද, ආයා පච්චයක් ගහගෙන දින්නේ, එයාගේ ඇඳුම කොයි වගේ එකක්ද, ඒවා මත ඇහුම්කම් දෙනවද නැද්ද කියලා තීන්දුව කරන්න එපා. අනිත් එක මේ වැඩිහිටියෝ, දැන් මමත් වැඩිහිටියෙක් නේ, මට අවුරුදු 40ක් වෙනවා. ඉතින් ඔබත් බොහෝ දෙනෙක් වැඩිහිටියෝනේ. ඉතින් අපේ මාන්නය ඉස්සරහට ගෙනල්ලා හිතුවොත් අපෙන් යැපෙන අය ඔක්කොම අපි කියන 100% ඔක්කොම ටික අහන්න ඕනි කියලා, ඒක එච්චර නිවැරදි යහපත් හැසිරීමක් නෙමෙයි. දැන් සමහර වෙලාවට දෙමව්පියන්ට හිතෙන්නේ මම අම්මා නිසා, මම තාත්තා නිසා මගේ දරුවෝ මං කියන හැමදේම අහලා කරන්න ඕනේ. මගේ වචනේ තමයි වචනේ. මම තමයි අංක 1ත්, මම තමයි අංක 100ත්. මගෙන් පිට කාටවත් මොකුත් හිතන්න කරන්න කියන්න බෑ වගේ. මම යෝජනා කරනවා ඒ වගේ අන්තගාමී මවක් වෙන්න එපා කියලා. එවැනි අන්තගාමී අදහස් තියෙන තාත්තා කෙනෙක් වෙන්න එපා. ඔබව එපා වෙයි. දැන් මම එහෙම ගුරුවරයෙක් වුණොත් මාව එපා වෙන එක නවත්තන්න බෑ. ගෝලයින්ට, ශිෂ්‍යයින්ට එපා වෙනවා. එයයි. එතකොට ඒ අයට හිතෙන්නේ මෙයා හරි දැඩි මතධාරියෙක්, හරි අන්තවාදියෙක්. මෙයා ඉන්නේ යාගේ මතේමයි. අපේ අදහස් වලට කිසිම ඉඩක් දෙන්නේ නැහැ. එතකොට ඒකෙන් සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි අපේ හොඳ අදහසක්වත් ළමයෙක්, ගෝලයෙක්, ශිෂ්‍යයෙක් ගන්නෙ නැති වෙන්න පුළුවන්. ඔය හැමතිස්සෙම අපේ පදයට නටන්න ඕනි කියන මතවාදයට අපි වැඩිහිටියෝ විදියට ගියොත්, අනිත් එක වැඩිහිටියෝ ගුරුවරු කියන ඔක්කොම හරි කියන්නේ කොහොමද? හැම වෙලාවකම කවුද නිවැරදි? රහතන් වහන්සේ නමක්, බුදුරජාණන් වහන්සේ නමක් නොවන අනිත් හැමෝම හැම වෙලාවෙම කොහොමද නිවැරදි වෙන්නේ? දැන් මගෙන් ඇහුවොත් ඔබ වහන්සේ කියන බුදුහාමුදුරුවන්ගේ ධර්ම කොටස් නෙමෙයි මේ ඔබ වහන්සේගේ අදහස් කියන වෙලාවල් වලදී ඔය කියන ඒවා ඔක්කොම හරිද? මම කියනවා ඉතින් සාපේක්ෂව හරි. මම කියන සමහර කාරණා සමහර වෙලාවට හරි, සමහර වෙලාවට වරදිනවා. ඉතින් මගේ අදහස් වරදින්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ අදහස් වරදින්න නැති බව මට 100ට ප්‍රකෝටියක් ස්ථිරයි. හැබැයි මගේ අදහස් විදියට කියන ඒවා වරදින්න පුළුවන්. ඒ නිසා විමසිල්ලෙන් අහන් ඉන්න. කල්පනාවෙන් අහන් ඉන්න. කල්පනාවෙන් අහන එක ඔබට ගොඩක් හොඳයි.
ඒ නිසා අපි ගෝලයින්ට අවවාද කරත් දරුවන්ට අවවාද කළත් ඒගොල්ලෝ මේ අපේ අදහසම පිළිගන්න ඕනෑ කියන එක ඒකාධිපති සිතුවිල්ලක් නේ ඔය. ඕකොය රාජාණ්ඩු කාලේ ඉඳපු මිනිස්සුන්ට අනිවාර්යෙන්ම සිද්ධ වුණානේ. නේද? අනිවාර්යෙන්ම සිද්ධ වුණා. එහෙම බලවතාගේ අදහස පිළිගන්න සිද්ධ වුණා. ඒව දැන් ඉවරයිනේ මේ යුගය. ඒවට හිතින් ආසයි ඉන්න පුළුවන් රාජාණ්ඩු වලටනේ. රජාගේ ක්‍රමේ රජුරුවන්ගේ ක්‍රමේ හරිම හොඳයි. මම හිතන එහෙම අදහස් තියන අය ඉන්න පුළුවන්. ඉතින් රජවරු කරපු දේවල් වල හොඳ දේවලුත් තියෙනවා. රජවරු කරපු දේවල් වල බොහොම භයානක දේවලුත් තියෙනවානේ. දැන් ඇහැලේ පොළ කුමාරි හාමි සහ එයාගේ ළමයි ලපටි මරපු හැටි රජා ඉතින් හොඳයිද? හැබැයි එතුමා කියනවා ඉතින් මේ ඕගොල්ලොන්ගේ පොතේ තිබිච්චා. ඒ විදිහට තමයි මම මැරුවේ කියලා. මම අමුතුවෙන් දෙයක් කරේ නෑ. ඕගොල්ලොන්ගේ පොතේ තිබිච්ච හැටියට තමයි මම දඬුවම් දුන්නේ කියලා. ඉතින් ඒ රජෙක් නම් එහෙම තමයි දඬුවම් දෙන්නේ කියලා එහෙම පිළිගත්තම එහෙම තමයි වෙන්නේ ඉතින්. දැන් එහෙම අය නෑ. එහෙම අයට ඉන්න බෑ දැන්. දැන් තියෙන්නේ හැමෝම නීතියට යටත් වී. රජත් යටත් වෙන්න ඕන. ඒ කියන්නේ ජනාධිපතිත් යටත් වෙන්න ඕන. අගමැතිත් යටත් වෙන්න ඕන. മന്ത്രിත් යටත් වෙන්න ඕන. ඇමතිත් යටත් වෙන්න ඕන. පුරවැසියත් යටත් වෙන්න. කවුරුත් නීතියටනේ යටත් වෙන්න ඕන. නීතියට යට. පුද්ගලයෙකුට යටත් වෙන ලෝකෙ ඉවරයි. එහෙම ලෝකයක් ප්‍රාර්ථනා කරන්න එපා හීනකින්වත්. පුද්ගලයෙක් නීතිය කියලා හිතාගන්න එක. ඒකම පහත් ලෝකයක්. ඒක යහපත් ලෝකයක් නෙමෙයි පුද්ගලයා නීතිය වීම. ඒ පුද්ගලයාගේ අභිමතය රටක නීතිය වීම කොච්චර ඛේදවාචකයක්ද? මොනතරම් නොදියුණු යුගයක තත්ත්වයක්ද ඒක? එහෙම මේ රජවරු අතරත් සත්පුරුෂ සිරිසංගබෝ වගේනේ, වෙස්සන්තර වගේ, මකහදේව වගේ එහෙම උදාර රජවරු හිටියා වෙන්න පුළුවන්. අපේ ඔය ලංකා ඉතිහාසෙත් එහෙම ශ්‍රේෂ්ඨ රජවරු හිටියා වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා අපි කල්පනා කරන්නේ නෑ. තවදුරටත් කීකරු වීම කියන්නේ පුද්ගලයෙකුට කීකරු වීම තමයි කීකරුකම කියලා නෑ. බෞද්ධයෙක් විදියට හිතනවා නම් හිතන්න ඕන අපේ කීකරුකම සුවචභාවය පවත්වා ගන්න ඕන කුමකටද? ධර්මයටයි විනයටයි. මම පැවිද්දෙක් විදියට තථාගත ධර්මයට තථාගත විනයට කීකරු නම් ඒ ඉක්මවා යන්නේ නැත්තම් මම කීකරු භික්ෂුවක්. මගේ ශිෂ්‍ය පුත්‍රයින් වහන්සේලා තථාගත ධර්මයට තථාගත විනයට කීකරු නම් උන්වහන්සේලා තථාගතයන් වහන්සේටත් කීකරුයි මටත් කීකරුයි. ඒ නිසා අම්මලා තාත්තලා හොඳට අවබෝධ කරගන්න ඕනේ. අම්මලා තාත්තලා විසින් යෝජනා කරන නිවැරදි යහපත් උතුම් නීතිගරුක ධර්මගරුක සත්‍යගරුක යුක්තිගරුක දේවල් වලට, ඒ කියන්නේ අම්මලා තාත්තලාත් ඒවට යටත් වෙන්න ඕන. එතකොට දරුවොත් ඒවට යටත් වෙන්න ඕන. ඒ කියන්නේ අම්මලා තාත්තලා නොකර සිටින දේවල් තමයි දරුවන්ගෙන් නොකර ඉන්න ඕන කියලා අපේක්ෂා කරන්න ඕන. අම්මලා තාත්තලාත් අඛණ්ඩව කරගෙන යන යහපත් දේවල් දරුවන්ගෙන් අපේක්ෂා කරොත් කමක් නැහැ. මොකද අම්මලා තාත්තලාට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙන හින්දානේ ඒව කරන්න කියන්නේ. එහෙම කමක් නැහැ කිව්වට. එහෙම අවවාද කළාට. හැබැයි තමනුත් පිළිහිටා සිටින්න ඕන. නැතුව තමන්ගේ මේ කායික බලය, තමන්ගේ ආර්ථික බලය, තමන්ගේ පරිපාලන බලය පාවිච්චි කරලා බලය කියන එකට යටත් වෙලා කීකරු වෙන්න කියන එක බොහොම පසුගාමී අදහසක්. මේක බුද්ධ ධර්මයට අනුව අපිට කියන්න බෑ යහපත් අදහසක් කියලා. මේ කීකරු වීම කියන්නේ මේ කාට හරි බය වීම කියන එක නම් මම නම් තථාගත ධර්මයට අනුව එකක කාරණයක් නෙමෙයි. බය වීම නෙමෙයි කීකරුකම කියන්නේ. සැබෑ කීකරුකම නම් යම්කිසි උත්තමයෙක් කියලා දෙන උතුම් අවබෝධයක තිබෙන යහපත්කම, නිවැරදිකම, මෙලොව පරලොවට තියෙන උපකාරය අපි අවබෝධ කරගත්තට පස්සේ ඒ පුද්ගලයා අපි දිහා බලන් හිටියත් නැතත්, ඒ පුද්ගලයා විසින් අපිව මොනිටර් කරත් නැතත්, අපි මොකද කරනවද නැද්ද, ඒකට අනුව ඉන්නවද නැද්ද කියලා සොයා බැලුවත් නැතත් අපි ඒ උතුම්
අවබෝධ කරගත්තු යහපත් උපදේශයෙහි අපි පිහිටලා සිටිනවා නම් ඒක තමයි ඒ උතුමට කරන කීකරුකම. එයාට දක්වන කීකරුකම කියන්නේ ඒක. හොඳට මේවා අවබෝධ කරගන්න ඕන. අපි රටක නීතියට කීකරු වෙන්න ඕනේ. සියලු දෙනා සමාජික නීතියකට කීකරු වෙන්න ඕන. ඒක කරන්න දෙයක් නැහැ. ඒ බුදුහාමුදුරු දේශනා කළානේ රාජානං අනුවත්ති තුනේ. යම්කිසි රටක යම්කිසි නීතියක් පැනෙවුවොත් ඉතින් ඒකට කීකරු වෙන්න කියලා. දැන් මගේ පුද්ගලික අභිමත හරියන්නේ නැහැනේ රටක ජීවත් වෙනකොට. මගේ පුද්ගල අභිමතය මං ඒක පුද්ගලිකව තියා ගන්නවා. හැබැයි රටක ඉන්නකොට ඒ රටේ නීතියට එකතු වෙනවා. සමාජ නීතියක් තියෙනවා නම් ඒ නීතියට අපි යටත් වෙනවා. ඒක තමයි නීතියට කීකරු වීම. අද අත්‍යවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය නීතියට කීකරු වීම. හැමෝම ගිහිද පැවිදිද උගත්ද නූගත්ද සල්ලි තියනවද නැද්ද දේශපාලකයෝද නැද්ද ඒව වැඩක් නැහැ. කවුරුත් නීතියට යටත් වෙන්න ඕන. නීතියට කීකරු වෙන්න ඕන. නීතිය යුක්තිය පසින්දලන අයත් ඒවට කීකරු වෙන්න ඕන. ඒගොල්ලොත් ඒවට යටත් වෙන්න ඕන. එතකොට තමයි යහපත් රටක් යහපත් ලෝකයක් ටිකක් හරි බිහි කරගන්න පුළුවන්. කෙනෙක් ආන්න පුළුවන් ඉතින් ඔය හදාගත්තු නීති ඔය තියෙන නීති පොත්වල තියෙන ඒවා සාධාරණද කියලා. ඉතින් ඒවා වෙනස් කරගන්නත් තියෙන්නේ නීත්‍යානුකූල ක්‍රමම තමයි. අපිට ඕන විදියට ඒවා වෙනස් කරන්නත් බෑනේ. ඒවා වෙනස් කරගන්නත් නීත්‍යානුකූල ක්‍රමම තමයි. ඒ නිසා බුද්ධිමත් වෙන්න. දැන් දැක්කනේ ට්‍රම්ප් මැතිතුමාට වෙච්ච දේ නේද? එතුමාට වෙච්ච දේ නීතිය ඉක්මවා යන්න ගියන් වෙන දේවල්. මම දැක්කා ඊයේ ඇමරිකාවේ ඒ ජර්නල් එකක ප්‍රකාශනයක්. ඇමරිකාවේ කතානායකවරයෙක් මං හිතන්නේ ඔහු දෝෂාභියෝගය බහරගෙන කියනවා ඔක්කොම නීතිය ගාව යටත් කියලා. හැමෝම ඔවුන් කියන ට්‍රම්ප් ජනාධිපතිවරයාට දෙවෙනි දෝෂාභියෝගය. ඇමරිකාවේ ජනාධිපති ඒව හරියන්නේ ඕනෝනේව කරන්න බෑ කාටවත්. එහෙම කරන්න ගියොත් විනාශ වෙනවා. තමන්ගේ අතින්ම ඔටුන්න බිමට දා ගන්නවා. දන්නේම නැතුව. ඔය ගොඩාක් රජාලගේ ඔටුන්න අත වැදිලම බිමට වැටෙනවා. තමන්ගේ අත හරියට තියාගත්තේ නැතොත්, තමන්ගේ වැඩ හරියට කරේ නැතොත් නීතිය කීකරු වෙන්න ඕන කවුරු. ඊළඟට ධර්මයට බෞද්ධයෝ ධර්මයට කීකරු වෙන්න ඕන. අපේ ධර්මයට තථාගතයන් වහන්සේගේ ධර්මයට කීකරු වෙන්න ඕන. පුළුවන් උපරිමෙන් අපි තථාගතයන් වහන්සේ අපිට වදාළ විනයට කීකරු වෙන්න ඕන. මං හිතන්නේ රටේ නීතියටයි තථාගත ධර්මයටයි විනයටයි කීකරු වෙනවා නම් අපේ අම්මට තාත්තට සතුටු වෙන්න පුළුවන් නේ. අපි ඒගොල්ලන්ට කීකරුයි කියලා. අපේ ගුරුවරුන්ට සතුටු වෙන්න පුළුවන්. මොකද අපි කීකරුව ජීවත් වෙනවනේ. රටේ නීතිය ඉක්මවන්නේ, ධර්මයේ ඉක්මවන්නේ, යුක්තිය ඉක්මවන්නේ, අසාධාරණ විදියට හැසිරෙන්නේ, අයුක්ති සහගත විදියට හැසිරෙන්නේ. ඉතින් සතුටු වෙන්න පුළුවන් හැමෝටම. හැබැයි මම යෝජනා කරනවා කාගේ හරි අවවාදයක් උපදේශයක් විශේෂයෙන්ම සීලයෙන් ගුණයෙන් වයසින් වැඩිහිටියෙක්ගේ උපදේශයක් අහන්නේ. ඒකෙදි මාන්නේ අරගෙන ලොකුකම් පෙන්නලා ඒ අහුම්කම් දීම නවත්තන කෙනෙක් වෙන්න එපා. එහෙම කෙනෙක් වෙන්න එපා. පුළුවන් තරම් අහුම්කම් දෙන්න. මොකද ඒ අහුම්කම් දීම ඇතුලේ ඔබට විශාල දේවල් අවබෝධ වෙයි. හිතන්නේවත් නැති දේවල් අවබෝධ වෙයි. අහංගෙදීම හරීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. අහංගෙ. ඒ වගේම ඒ උතුමෙකුගේ තාම යහපත් උතුම් නිවැරදි අවවාදයක් පිළිගන්න. ඒවට කීකරු වෙන්න. තථාගතයන් වහන්සේගේ තථාගත ධර්මයේ තියෙන දෙයකට නම් කීකරු නොවී ඉන්න එපා. මම නම් හිතන්නෙම අපි කාටත් උපදෙස් දෙන්න කවුරු හරි කෙනෙක් ඉන්න එක හරිම වටිනවා. බලන්න පුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේනේ උන්වහන්සේ බලනවා මේ සම්‍යක් සම්බුද්ධත්වයට පත් වුණු මට ගුරුවරයෙක් නොමැතිව ඉන්න එක මහ දුකක්. උන්වහන්සේ කල්පනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ. ඒ හින්දා
මම ගුරුතනතුරේ කවුරු හරි තබාගෙන මමත් ගරු බුහුමන් කරන්න ඕනේ. එහෙම කල්පනා කරන භාග්‍යවතුන් වහන්සේ මෙහෙම හිතනවා. යන්නු නාහං ව්‍යායං ධම්මෝ මයා අபிසම්බුද්ධෝ තමේව ධම්මං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යන්ති. මොකක්ද ඒ සඳහන් කරන්නේ? උන්වහන්සේ කල්පනා කරනවා මම එහෙනම් දැන් තියෙන්නේ එකම ක්‍රමයයි මට මා විසින් සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ පෙරුම්දම් පුරා යම් ධර්මයක් අවබෝධ කරගන්නා ලබ්දේද ඒ ධර්මයම ගුරු කොට ඒ ධර්මයටම සත්කාර කොට ඒ ධර්මයටම සම්මාන කරමින් ගරු කරමින් වෙසෙන්නෙමි. සංයුත්ත නිකායේ බ්‍රහ්ම සංයුත්තේ ගාරව සූත්‍රයේ සඳහන් වෙනවා මේ විදිහට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේත් තමන්ට ගුරුතනතුරක් තමන්ට ගුරුවරයෙක් කෙව්වා. උන්වහන්සේත් ගුරුතනතුරේ තබාගත්තේ සද්ධර්මය. එහෙනම් අපිත් අපේ බුදුරජාණන් වහන්සේගේ මඟ අනුගමනය කරන උතුම් ශ්‍රාවකයෝ වෙන්න ඕනේ. අපි හැමතිස්සෙම අපිට උපදේශයක් ගන්න, දැනුමුතුකමක් ගන්න, අවවාදයක් ගන්න, වැඩිහිටියෙක් ඉන්න එක ගැන සතුටු වෙන්න ඕනේ. අපේ අම්මා තාත්තා අපිට දෙයක් කියලා දෙන එක ගැන සතුටු වෙන්න ඕනේ. අයියා කෙනෙක් අක්කා කෙනෙක් අපිට දැනුමුතුකමක් දෙන එක ගැන සතුටු වෙන්න ඕනේ. නන්ද කෙනෙක් මාමා කෙනෙක් අත්තම්මා කෙනෙක් සියා කෙනෙක් අපිට අවවාදයක් දෙන එක ගැන සතුටු වෙන්න ඕන. මාන්නෙන් දඟලන්න හොඳ නැහැ. සතුටු වෙන්න ඕන. අහන් ඉමු. අහන් ඉඳලා එයත් කියන යහපත් දේවල් අපි පිළිපදිමු. සමහර දේවල් වලට එකඟ වෙන්න බැරි වුණොත් අපි වාද නොකර එක පැත්තකින් තියමු. සමහර වෙලාවට අපිට හිතුනොත් වැදගත්ම කරුණක් නම් ඔවුන් නිවැරදි කරන්න යම් කිසි දෙයක් කියන්න අවසර අරගෙන අවසර ඉල්ලලා ඔබට පුළුවන් ඔබේ අදහස පළ කරන්න. දැන් අපිට මහානායක සාමිනහන්සේ ගාවට ගියත් සංඝ සභාවේදී වුණත් අපි බාලයැත්තෝ වුණත් උපසම්පදාවෙන් අපිට පුළුවන් ස්වාමීනි අවසරයි මම හිතන්නේ මේ වගේ අදහසක් කියලා උන්වහන්සේලාගේ අවවාදයට පස්සේ අපේ අදහස කියන්න අවසරය තියෙනවා. අනුමැතිය තියෙනවා. ඒ නිසා අපි කවුරුත් එහෙම කටයුතු කරන්න ඕනේ. බාලයෙක් කිව්වත් අපිට වඩා ධනය අඩු, අපිට වඩා බලය අඩු, අපිට වඩා කීර්තිය අඩු, අපිට වඩා සැප සම්පත් අඩු, අපිට වඩා වයස අඩු කෙනෙක් කිව්වත් හොඳ දේ නම් යහපත් දේ නම් මම ඔබට යෝජනා කරනවා පිළිපදින්න. වරදක් වෙන්නේ නැහැ. කවදාවත් වරදින්නේ නැහැ. යහපත් දේ පිළිපැද්දොත් දැන් සරියුත් මහරහතන් වහන්සේ ගැන මම සඳහන් කළේ අනතිමානිකම ගැන කතා කරද්දීනේ පොඩි හාමුදුරුවරු දෙන අවවාදත් පිළිපදිනවා. සිවුර හදා ගන්න ස්වාමීනි කිව්වන් සිවුර හදා ගන්නවා. අපිට කොච්චර මාන්නකින්ද අපි මේ අපිට අවවාදයක් දුන්නොත් දඟලන්නේ නේ. ඒ නිසා බුද්ධිමත් වෙන්න, ප්‍රඥාවන්ත වෙන්න. හොඳ යහපත් මෙලොව ජීවිතයකට විතරක් නෙමෙයි. ඔය සුවචකම කියන එක, කීකරුකම කියන එක හරිම වැදගත් නිවන් දකින්න. නිවන් මඟ පුහුණු වෙනකොට අපිට තථාගතයන් වහන්සේට කීකරු වෙන්නම වෙනවා. සද්ධර්මයට කීකරු වෙන්නම වෙනවා. උතුම් ආර්යයන් වහන්සේලාට කීකරු වෙන්නම වෙනවා. අපිට උතුම් මඟ පෙන්වන ඒ නිවන් මඟ අපිට හරියටම පෙන්වලා දෙන ඒ උතුම් ගුරු සායන් වහන්සේලාට ගුරු මව්වරුන්ට පියවරුන්ට අපිට කීකරු වෙන්න වෙනවා. ලෞකික ජීවිතයේදී ඔය ලෞකික ප්‍රශ්නවලදී අපිට ගැටුම් වෙන්නේ. අන්නේ වෙලාවට උනත් සිහි කල්පනාවෙන් වැඩිහිටියෙක්නේ කතා කරන්නේ. වැඩිහිටියෙක්නේ දෙයක් කියලා දෙන්නේ. හොඳට අහන් ඉඳලා මම අර කියපු විදියට සිහි කල්පනාවෙන් කටයුතු කරන්න. ඉතින් අද මේ ධර්මානුශාසනාව ඊටම ශ්‍රද්ධාවෙන් ඔබ සවන් දුන්නා. මේ ධර්මානුශාසනාව සිද්ධ කළේ සෙසෙම්ම පසුගිය සතියේ නම් ජනවාරි 8 වෙනිදා කොරෝනා වසංගතයේ ගොදුරක් බවට පත් වෙලා ඒ වසංගතය ආසාදනය වීම නිසා අභාවයට පත්වෙච්ච රංජිත් පෙරේරා අමරසිංහ මහත්මයාණන්ට ඒ රංජනී මහත්මියගේ ස්වාමි පුරුෂයාට ඒ දියණිවරු දෙපළ ඉෂාරා මහත්මියගේ ඒ වගේම අනික් දියණිය වන ධනංජනී මහත්මියගේ ආදරණීය පියාණන් වහන්සේට ඒ බෑනවරු දෙපළ වන තුෂාර මහත්මයාගේත් සනිර මහත්මයාගේත් ආදරණීය මාමණ්ඩියට ඒ වගේම පුංචි දරුවෝ ඉන්නවා දිහිනී
ඒ වගේම මනුකි පිවිතු දිස්සත් කියන මුණුබුරු මිනිබිරියන්ගේ ආදරණීය සියට ඥාතිවරයට අපේ ඉරාෂා නෝන මහත්මිය ඒ වගේම එම සොහයුරිය වන එතුමියගේ ඔමාලි මහත්මිය ඇතුළු කොට ඒ සියලු දෙනාගේ හිතවතානන්ට ඒ හිතවත් පවුලේ ඒ මියගිය පියාණන්ට මේ පින්වත් වේවා. වනහ පෝබේ නමින් මියගිය සියලු දෙනාටත් මේ පින්වත් වේවා. ඒ ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු මේ වසංගතය නිසා මියගිය සියලු දෙනා සසර දුකින් නිදහස් වේවා. උපදින හැම ආත්මෙකම සත්පුරුෂයෝ අතරෙම උපත ලබත්වා. කල්යාණ මිත්‍රයෝ අතරෙම උපත ලබත්වා. උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරලා සිහිනුවණින් ඒ උතුම් සද්ධර්මය අවබෝධ කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්ති වැඩි දියුණු කරගෙන ඉක්මන් භවයකදී ඒ ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු අපේ මේ භවයේ අපිට මුණ ගැහුණු අපෙන් සමුගත් ඥාතීන් වගේම සංසාර ගමනේ අපිට හමු වෙලා ඒ මියගිය සියලු නෑයෝද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවිවරු පින්වත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය ඒ පවුල්වල හැම දෙනාටත් ඔබ හැම දෙනාටත් ලැබේවා. කරදර බාධක සියල්ලක්ම දුරු වේවා. නිදුක් බව නිරෝගී බව සුවපත් බව ලැබේවා. මේ වසංගත තත්වයෙන් අපේ පුජි සුගත සෙනසුනේ වැඩ සිටින ජපානයේ පූජනීය එහි ප්‍රධාන අනුශාසක අපේ හුරුළුනික වැවේ සුදම සායන් වහන්සේ ඇතුළු පූජනීය සෙනසුන් වාසී මහා සංඝ රත්නයටත් ඒ වගේම මේ දේශනාව ශ්‍රවණය කරපු හැමෝටම දෙවියන්ගේ රැකවරණින් ආශිර්වාදෙන් නිරෝගී සුව මුදා වේවා. දෙවිවරුද නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. ඒ මියගිය පියාණන් වහන්සේ අමරසිංහ ප්‍රියතුමා ඇතුළු කොට සියලු ඥාති හිත මිත්‍රාදීන්ට දෙවියන්ටත් අපටත් නිවන් දකින්නට මේ පින පාරමිතා ධර්මයක් වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාශට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති තී. හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම උදා වේවා.